නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි යංගතුම් හාකං තං පදහතාති පූජනීය මහා සංඝරත්නයේද පින්වත් මෑණිවරුන්ගෙන් දවසයි ශ්‍රද්ධාවන්ත පින්තුනේ සතිපට්ඨාන සූත්‍රයේ කේන්ද්‍රගත කරගත් 41 වෙනි භාවනා උපදේශයයි අදට යෙදিলা තියෙන්නේ. ඉතින් පහුගිය සතියේ වෙනකොට මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අර තියෙන කොටස් වලින් බැලුවොත් එහෙම භාගයකින් තව පොඩ්ඩක් එහාට අපි ආවා. චිත්තානුපස්සනා කොටසට අවතීර්ණ වුණා. මේ චිත්තානුපස්සනා කොටසේදී ඔයයන්ට අහුවෙන්නත් ඇති අපිට අලුත් පැත්තක් අලුත් පැතිකඩක් වගේ දෙයක් මුණ ගැහුණා. මෙච්චර කාලයක් අපේ භාවනාවට අපිට ශරීරයක් ඕන වුණා. සිතවිල්ලක් ඕන වුණා. සද්දයක් ඕන වුණා. කරදරයක් ඕන වුණා. වේදනාවක් ඕන වුණා. මෘදු සැහැල්ලු බවක් ඕන වුණා. හුස්මක් ඕන වුණා. නමුත් ඒ හැම දෙයක්ම අපි දරාගත් අදහසකුත් ඔය හැම කාරණාවකම යට ඉඳලා අපිව දක්කගෙන ගියා. අපිව පාලනය කරා. ඉතින් චිත්තානුපස්සනා කොටසට එනකොට ඔන්න අපිට අවස්ථාවක් හම්බ වුණා. අපි භාවනාව තුළදී අර කියාපු දේවල් දකින්න ඇති මේ තාක් දුරට ජීවිතේ බොහෝ කාලයක් ඒ වගේ දේවල් ස්පර්ශ කරන්නට ඇති. ඉස්සෙල්ලා තමයි මම අර කියපු අර පෙළ ගහලා වගේ කියපු ඒ කාරණාවල් නමුත් තවමත් අපි දුකේ ගැට ගැහෙන ලක්ෂණ තියෙනවා. ආනාපානය හොඳට පේනවා. නැති වුනහම ප්‍රශ්න හැදෙනවා. ශරීරය හොඳට තියෙනවා. නැති වුනහම ප්‍රශ්න හැදෙනවා. සිතවිල්ල දුවන එක දකින්නත් පුළුවන්. ඒවට සමහරක් වෙලාවට ඒක මල්ලම කරදරයක්. මේ වගේ අපිට හිතා ගන්න බැරි මොකක්දෝ වලාකුලක් වගේ දෙයක් අපේ ජීවිත තුළ තිබ්බා. නමුත් සතිපට්ඨානයේ මුලින් ඉඳලම අපි ඉගෙන ගත්තා අර කියන මූලික ගැහැට හඳුනාගන්නේ කොහොමද? එව්වත් එක්ක ඉන්නේ කොහොමද? එව්වට මනාප වෙන්නේ කොහොමද? ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා. ඒක හරිම පුදුමාකාර නැවුම් අලුත් අත්දැකීමක් වුණා සතිපට්ඨානය පුරුදු කරන අයට. මොකද මීට පෙර ආතුව දුක ඇති කරගත් වේදනාව තවදුරටත් දුකක් ඇති නොවන තැනකට පත් කරගන්න අපිට පුළුවන්කම තිබ්බා. මෙච්චර කාලයක් අපිට දුක ඇති කරපු හරියට ආනාපානය දැනගත්තේ නැති බව ප්‍රශ්නයක් නොවන තැනකට හිත අරගෙන අපි ඉගෙනගෙන තිබ්බා. ඔහොම ගිහිල්ලා කාලයක් අපි හිත පුරුදු කරගෙන ගියා. ඒ කියන දිශානති නොසේ අපක්ෂපාතී නිරීක්ෂණය කියන එක තමයි අපේ ඉලක්කය උනේ සතිමත් භව වැඩි වීම.
ඒත් එක්ක චිත්තානුපස්සනාව කියන කොටසේදී ඔන්න අලුත් එකක් එළියට එනවා. ඒක හරි අපූර්ව දෙයක්. මේක මම පුතා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිත හඳුනා ගන්නවා. පෙළවන්නම් බලන්න. මේක තුල කියවෙන්නේ සිතෙහි සිත හඳුනා ගැනීමක්. අපි මේ කියන හැම දෙයක්ම ස්පර්ශ කරන්නේ අපේ මනසෙන් හිතින් තමයි. ඒ වුණාට ඒක අපි අල්ලන විදිහක් තියෙනවා. අල්ලන ස්වභාවයක් තියෙනවා. මතකද දැන් නැහැ ගීසතින් මම උදාහරණයක් ගත්තා. අඹ ගෙඩියකුයි හොඳටම ඉදිච්ච පැපොල් ගෙඩියකුයි අපි අල්ලන්නේ ආකාර දෙකකට. ඔයත් ඒක අල්ලලා තියෙනවා. ඒකින්ද ඔයත් දන්නවා ඒ කාරණේ. තවත් විදිහකට කිව්වොත් එහෙම අලුත උපන් ළමයෙකුයි හොඳට හැදුණු වැඩුණු ළමයෙකුයි වඩා ගන්න ආකාර දෙකකට. අල්ලන්නේ ආකාර දෙකකට. ඒක ඔයත් දන්නවා. අන්න ඒ වගේමයි අපිට දැනෙච්ච දේවල් ස්පර්ශ කරත් නැත්නම් ග්‍රහණය කරගන්න භාවිතා කරපු විවිධාකාර විදි වගේක් තිබුණා. සමහර ඒවා අපි සතියකට දැම්මා තමයි. හැබැයි ඒක ආස්සේ තිබුණා බලාපොරොත්තුවක් වගේ දෙයක් ඇතුලේ තිබ්බා. කැමැත්තක් වගේ දෙයක්, මනාපයක් වගේ දෙයක්, රුචියක් වගේ දෙයක් තිබුණා. මේ විදිහට තමයි තියෙන්න ඕන කියලා. ඒකයි කමඨහන් වාර්තාවල් වල ලියුනේ සවනස මේ පාර නම් භාවනාව හරිනේ නැහැ. සවනස මේ පාර නම් භාවනාව හොඳයි. ආනාපානෙත් හොඳට තේරුණා. මගේ පර්යංකේ වාඩි වෙලා හිටපු එක කිසි ප්‍රශ්නයක් නැහැ. ගත් හොඳට තිබ්බා. හැබැයි මේදාවි හාමුදුරුවෝ එව්වට එච්චර උල්පන්දම් දෙන්න කියේ නැහැ. හොඳයි කියලා ලකුණු දෙන්න කියෙත් නැහැ. සමහර කෙලට ඕකාන්ද ආපහු කමඨහන් වාර්තා කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතා ගන්නත් පුළුවන්. හැබැයි සතිපට්ඨානයට තව ටිකක් ඇතුළට යනකොට අර එහෙම දැනගත්ත එක හරි. වැරදි නැහැ. නමුත් මේ දැනගත් ස්වභාවය තුල අපි නොදැනගත් යමක් තිබිලා තියෙනවා. ඒ මොකද්ද? අර ආනාපානයේ හරි පර්යංකේ හරි හොඳට තිබ්බා කියන එක මම ඊටමත් කැමැත්තකින් විභාර කරගත්තේ. ඊටමත් ලොකු උමනාවකින් විභාරගත්තේ කියන එක අපි දැක්කේ නැහැ. අපි දැක්කේ අර තියෙන දේ විතරයි. මම ආයි කියන්නම්. ආනාපානය හොඳට තිබිච්ච දවසක ආනාපානය හොඳට දැනෙච්ච දවසක භාවනාවේදී භාවනාව හොඳට සිද්ධ වෙච්ච දවසක ශරීරයත් කරදර අනම්මන මොනවත් කරන්න නැතුව තිබ්බ දවසක අපි මනාපයි ඒ දවසේ තිබිච්ච භාවනා අත්දැකීමට. මොකද ඒක ඒ තරමටම අපිව කූල් මාක් කරවන හින්දා. එතකොට අපි අත්දැකීම අල්ල ගන්නවා හොඳ දෙයක් කියලා. නමුත් උපදේශයේ උනේ ඒ වගේ තැනකට එන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉස්සෙල්ලා. අංක 1 එහෙම එකක් ඉගෙනගත යුතුමයි. පැහැදිලිවට මම කියනවා. ඊළඟට දැන් අහුවෙනවා ඒ කැමැති කියලා හිතපු විදිහේ භාවනා අධ්‍යක්ීම තිබ්බ දවස ඉවරයක් වෙලා ඊළඟ දවසට යනකොට අර කැමැති වගේ දෙයක් හිත ඇතුලෙන් බලාපොරොත්තුවක් තියාගෙන යනවා. ඒකින්ද ඒක හම්බෙන්නේ නැහැ. කවදාවත් බලාපොරොත්තු වෙන දේවල් හම්බ වෙන ලෝකයක් නෙවෙයි මේක. අපේ ජීවිතය කියලා කියන්නේ යේනහි මඤ්ඤන්තේ තතෝ තං හෝති අඤ්ඤතා කියන යථාර්ථය තියෙනවා. ඒ කියන්නේ යමක් බලාපොරොත්තු වෙනවද ලැබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් භාවනාවේදී වුණ අපිට අවස්ථාවක් එළියට එන පටන් ගත්තා. අලුතෙන් අපි දැකපු කාරණාවල් අල්ලගත්ත විදිහ
අල්ලන්නේ. අපේ හිත ඒ දේවල් ග්‍රහණය කරගත්ත ආකාරය, ඒ ග්‍රහණය කරගන්න අපේ හිතේ ගැඹුරුම තැනම තිබිච්ච ආකල්පය මොකක්ද කියන එක දැන් ඔන්න අපිට පේන්න පටන් ගන්නවා. හැබැයි මේකේ උඩ තියෙන්නේ මේක ඉහළ ස්තරයක තියෙන වේදනාව වෙන්න පුළුවන්, සිතුවිල්ල වෙන්නත් පුළුවන්, ආශ්වාස ප්‍රාශ්වාස වෙන්නත් පුළුවන්, මොනවා හරි කමන්නේ. ශරීරයේ වෙන්න පුළුවන්, වේදනාවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් හින්දා අපි හිතේ හදාගත්ත ආකල්ප ටිකක් තිබ්බා. අපි භාවනා ගමනේදී හෝ අපේ ජීවිතේ ඉස්සරහට ගිහිච්ච. තවත් උදාහරණයක් කියන්නම්. සමහර වෙලාවට අපි භාවනා කරගෙන යනකොට අර කියන විදිහේ හොඳට හිත තැම්පත් වුණා නම්, කරුණාකාරණා හරියට තේරෙන්නත් පටන් ගත්තා නම් අපි හිතනවා මාර්ගඵලයක් ලබා ගත්තා එහෙනම් කියලා. හා නැද්ද? අපි හිතන්නේ නැද්ද උන්? උදන් අනින්ට යන්නේ නැද්ද උන්? මං දැන් දෙකේ ඉන්නවා, තුනේ ඉන්නවා, දෙකමාරි ඉන්නවා කියලා හිතන්නේ නැද්ද? ඔව් අපි හිතනවා. මෙතන අවුල තියෙන්නේ මේකයි. එහෙම දෙයක් හිතාගත්තට පස්සේ එහෙම දෙයක් මට තියෙනවා හෝ මම එහෙම දෙයක් ළඟා කරගත්තා කියලා හිතාගත්තට පස්සේ ඊළඟට අපි කටයුතු කාරණා කරන්නේ මාර්ගඵල ලබා ගත්ත කියන අදහසින් නේද? ඔන්න ඔතනයි මේකේ තියෙන අවුල. එතකොට අර ඊට කලින් අපි දැකපු ප්‍රායෝගික අර්ථයට වඩා අර අදහසේ අර්ථයට යන්න පටන් ගන්නවා. නමුත් මේ අදහසේ අර්ථය කියන එක අපිට සිහියක් හැටියට පරිවර්තනය කරගන්න හෝ ඒ අදහසේ අර්ථයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න බැරි වුණා චිත්තානුපස්සනාව කියන කොටසට එනකම්. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා මහග්ගතං චිත්තං පදානාත එච්චරයි. මේ හිත ඉහළට යන හිතක් නම් තියෙන්නේ මේක මහා කාරණාවක් කියන විතර නම් තියෙන්නේ. ඒකේ විදිහට තේරුම් ගන්න එච්චරයි. අපේ ජීවිතය තුළ ගොඩක්ම ප්‍රායෝගික කාරණාව තමයි අපි අපිටම බැනගන්න, දෙස් දෙවල් තියාගන්න, අපිවම පල්ලෙහාට ඇදලා දාගන්න අවස්ථා, කාරණා, අදහස්. ඒ වගේ අදහසක් අපේ හිතට ආවම අපි ගොඩාක් වෙලාවට කරන්නේ මොකද්ද? අපිව පල්ලෙහාට දාන විදිහට අපි පරාජිතයෙක් කියන හැටියට, අපිව වැඩකට නැති කෙනෙක් කියන හැටියට, අපිව වටිනාකමක් නැති කෙනෙක් කියන හැටියට සලකලා ඒ අනුව සිතකය වචනය කියන තුන්දර හසුරවන්න පටන් ගන්නවා. දැන් මම පුතා මේකේ මුල කොහෙද උනේ? මේකේ මුල කොතනින්ද පටන් ගත්තේ? අර තමන් පරාජිතයෙක් කියලා හිතපු අවස්ථාව. පසු කාලීනව යනකොට එයා ඒ පරාජිතයි කියලා හිතන මානසිකත්වය තුළ කාලයක් තිස්සේ ගිහිල්ලා ඒ අනුව වැඩ කටයුතු කරනවා. කකුල හැප්පුණත් පරාජිතයෙක් වෙලා. අත කොහෙර වැදුනත් පරාජිතයි. කියන එකක් වැරදි වෙලා පටලවිලා කියවුණත් ඒත් පරාජිතයි. ඒ තරමටම අපි මේ පමගාලේ ගැට ගස්සනවා. නමුත් මුල කොහෙද? අර එක්තරා අත්දැකීමක් හින්දා අපේ හිතට අදහසක් ආවා මම පරාජිතයෙක් මේ මොහොතේදී කියලා. ඒ ආපු අදහස අපි ස්ථිර හැටියට ගත්ත හන්දා ඒක සිහියකට දාගන්නේ නැතුව, ඒක සතියක් හෝ සිහියක් බවට පරිවර්තනය කරගන්නේ නැතුව අපි ඒක උපාදාන කරගත්ත හන්දා ඔන්න අපි අහුණා. චේතනානුපස්සනාදී අපිට කියනවා විශේෂිත විදිහට අපේ හිතට තිබුණා නම් හෝ හිතුණා නම් අදහස් පහළ වුණා නම් ඔව් විශේෂිත අදහස් හිතට පහළ වුණා. එච්චරයි. සරාගී අදහස් හිතට පහළ වුණා නම් ඔව් එච්චරයි. ද්වේෂ සහිත අදහස් හිතට පහළ වුණා නම් ඔව් එච්චරයි. එහෙම නැතිනම් භාවනා අරමුණ ගැන අපි හිතාගත්තා නම් ඒකට මනාපෙන් හෝ සරාගීත්වයෙන්, ලෝභ සහිත භාවයකින් මේ අත්දැකීම් මම අල්ලගත්තේ ඒ විදිහ අදහසකින් තමයි. ඕකයි පැහැදිලි යථාර්ථය. ඒ ලැබිච්ච අත්දැකීමට අමනාපයි නම් ඔය ඒක තමයි යථාර්ථය. කමඨහන් වාර්තා ලියපු ඇත්තෝ අද ඒ කමඨහන් වාර්තා ටික කියවලා බලන්න. ඔයයන්ට පුදුම හිතේවි
ඔය කියන කාරණා ටික නේද මෙච්චර තාක් කාලයක් අපි මේකේ පැටලෙවි කියලා කමටහන් වාර්තාවල ලියවිලා ඇති. ඔය අතර අපිට හිතුණා භාවනාවෙන් ගොඩාක් කොහෙද කියන්නේ සමාහිත වුණා. ඒක මට දැන් තියෙනවා. මං ගාව ඒක තියෙන දෙයක් කියලා. එහෙම හිතුන්නේ නැද්ද? නමුත් බුදුරජාණන් වහන්සේගේ උපදේශය තමයි එහෙම දෙයක් දැනෙච්චාම ඔව් දැන් හිතට එහෙම දෙයක් දැනෙනවා එච්චරයි. ඉන් එහාට යන්න දෙයක් නැහැ. ඒක උපාදාන වශයෙන් අල්ලගන්න දෙයක් නැහැ. ඒකේ උපාදානයක් කරගන්න දෙයක් නැහැ. හිත වික්ෂිප්ත වුණොත් විසිරීලා ගියොත් භවනා අරමුණෝ අපි භවනාව ගැන කතා කරන්නේ. මේ භාවනා කරන වෙලාවට හිත විසිරීලා ගියපුවම අපිට ඇත්තටම ඕන වෙනවා ඒකට ලොකු වැඩක් කරලා මොකක් හරි කරලා මේක වෙනස් කරන්න. මේක මට ඕන විදිහට පරිවර්තනය කරන්න. බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් වික්ෂිප්ත වෙලා තියෙන හිත. එච්චරයි. ඒක තමයි උත්තරේ. මොකද අපි කරන්නේ ඒ වික්ෂිප්ත වෙච්ච භාවය ඒ වික්ෂිප්ත නැත්නම් හිත විසිරුණු බව අල්ල ගන්න. උපාදානයක් කරගන්න. ඒ උපාදානය කරගත්තට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා කොහොමත් එනවා. ඒක නැට්ට වගේ තමයි. ඒව නැල්ල වගේ තමයි. කොහොමත් පස්සෙන් එන්නේ. කරත්තේ වගේම තමයි. නමුත් උපාදානය කරගත්තේ නැතිනම් එතනේ තියෙන ස්වභාවය එතනම දැනගත්තා නම් හඳුනාගත්තා නම් එච්චරයි. යම් කිසි කාරණාවකට අපි හිතමුකෝ අපිට පිළිතුරු හම්බ වුණා කියලා. පිළිතුරු හම්බ වුණා නම් ඒ පිළිතුරු අල්ලගන්න නාකයි. පිළිතුරු හම්බ වෙච්ච බව විතරක් තිබ්බා නැති. පිළිතුරක් හම්බුනේ නැත්තම් ඒකින්ද අපි පරාජිතයෙක් කියලා හිතන්න නාකයි. පිළිතුරු හම්බුනේ නැහැ. එච්චරයි. හිත තැම්පත් වුණා නම් ඔව් හිත තැම්පත් වුණා. හිත තැම්පත් උනේ නැතිනම් හිත තැම්පත් උනේ නැහැ. එතකොට මම පුතා මේ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන යනවා හරි ලස්සන පාරකට. ඒ මොකද්ද? උපාදාන රහිතව හිත තියාගන්නේ කොහොමද කියන එක ගැන උගන්වන්න. මේකට පටහැනේ ඉතින් සාමාන්‍ය ලෝකයේ තියෙන හැම දෙයක්ම සියලුම දෙයක් මේවා සියලුම දේවල් මේ කියන ක්‍රමයට පටහැනි. සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත් නෑදෑකම් ඔය හැම එකක්ම යුතුයකම් ඕවා ඔක්කොම මේ කියන ක්‍රමයට පටහැනි. එතකොට අපි හඳුනාගත්තොත් මේ දේවල් සිහියක් ගන්නට අන්න එතකොට අපිට ඒ කාරණාවල් උපාදානයක් හැටියට ගන්න ඕන නැහැ. මේ ලෝකේ යම් කිසි දෙයක් අපි අල්ල ගන්නවා නම් හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ දෙකම උපාදානයක්මයි. උපාදානයේ ඊළඟ එක තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ අනික් දුක් ටික හදලා දෙන එක. ඒකේ සාමාන්‍ය ස්වභාවය. ඒකේ සාමාන්‍ය ස්වභාවය. කරවිල පැලයක් හිටෙවොත් එහෙම කරවිල ගෙඩි හැදෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් වගේම කරවිල ගෙඩි කියන එක තිත්තයි කියන එකත් සාමාන්‍ය ස්වභාවය. හොඳ හෝ වේවා නරක හෝ වේවා දෙයක් අපි උපාදාන කරගත්තොත් අල්ලගත්තොත් දැඩි බැඳීමක් ඇති කරගත්තොත් ඒක අපිට දුකක් හදලා දෙනවා කියන එක ඔහොම නෙවෙයි. මොන දේවාලේ ගියා කාට කියලා දෙහි කප්පවා ගත්තා මොනතරම් කංකාරී නැටුවත් කොච්චර බෝධි පූජා කළත් තව දෙයක් තියෙනවා. කොච්චර කප්පු පූජා කළත් පළක් වෙන්නේ නැහැ. අවංකවම කියන්නේ. ඒක වැරදි කියලා කියනා නෙවෙයි හොඳයි නරක නෑ. නමුත් පළක් නෑ. මේ දේ මම කළේ හෝ මේ කාරණාව මම අල්ලන්නේ ස්පර්ශ කරන්නේ උපාදානයේ හැටියට කියන එක නොතේරුම් ගන්නා තාක්කල් කොච්චර වටවන්දනාවේ ගියත් දුක අපි පිටිපස්සෙම තමයි. හේතුව
එක්කෝ අපි මේ දේවල් අල්ලලා තියෙන්නේ ඒකට ලෝභ හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ දෝෂ හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ මෝහ හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ මේකෙන් මහා ලොකු දෙයක් ලැබෙන හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ මේකෙන් මාව පරාජිතයෙක් වෙන හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ මේකෙන් හින්දා හිත විසිරෙන හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ මේකෙන් හින්දා මට හැංගිලා ඉන්න වෙනවා කියන එකක් හැටියට. එක්කෝ අල්ලලා තියෙන්නේ මේක තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම උත්තරේ. මම මේ හරි උත්තරේ අල්ලගත්ත කියන හැටියට. එහෙම නැත්නම් අල්ලලා තියෙන්නේ මම නම් මෝඩයෙක් වැඩක් නැ පළක් නැ කොච්චර දේවල් කරත් කියන ඒ විදිහට. සූත්‍රය අරන් බලන්න. සරාගං වාචිත්තං සදෝසං වාචිත්තං වීත දෝසං වාචිත්තං ඊට පස්සේ සමෝහං වාචිත්තං වීත මෝහං වාචිත්තං සංකිත්තං වාචිත්තං වික්කිත්තං වාචිත්තං මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං සෞත්තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං සමාහිතං වාචිත්තං අසමාහිතං වාචිත්තං. ඔන්න ඔය ටිකේ අනික් වචන ටික තමයි මම ඉස්සෙල්ලා කිව්වේ සිංහල භාෂාවේ වචන ටික. ඕව අපිට වෙනව නේද අප්පා? අපි ගෙවන හැම මොහොතක් පාසාම වගේ ඒක හඳන්නේ අපිට දුක තියෙන. හැබැයි අපි හඳුනා ගත්තා නම් ඒ ඇතිවෙච්ච අදහස මට මෙහෙම අදහසක් ඇති වුණා කියන එක විතරක් එතනින් නවතින්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයි. එතකොට අපිට ඉගෙන ගන්න පුළුවන් වේවි එවන් වූ අදහස් භාවනාව තුළදී අපිට ගලාගෙන එන්නේ ඒ කියන ක්‍රියාදාමය පටන් ගන්නකොටද නැතිනම් නැති වෙලා යන්න හදනකොටද වගේ කියන සම්පජඤ්ඤ ගුණයකට වගේ කිට්ටු වෙන්න. ඊළඟට අපිට තේරෙවි ඒ කියන අදහස් අපේ හිත තුළ වැඩෙන්නේ කොහොමද? ඒව පළපදියම් වෙන්නේ කොහොමද? අපේ ජීවිත පාලනය කරන්න පරිපාලනය කරන්න පටන් ගන්නෙ කොහොමද කියලා. ඒත් එක්ක ඔබේ හොඳම පැත්ත තමයි අපි මේ දුක හදාගන්න මේ රටාව බාහිර ලෝකයට දාලා බලනකොට මේ ලෝකේ කවුරුත් අර කැඳ හැලියේ ඉන්නවා වගේ කොච්චරනම් දුකේ ඉන්නවද කියලා තේරෙන්න ගන්නේ. එතකොට මේ මාර්ගය හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම පමණයි අපිට පුළුවන් දේ. අපිට කරන්න පුළුවන් දේ. මේකේ අල්ල ගන්න මොනවාත්ම දෙයක් නැහැ. සමහර අතුමෙන් අහපු ප්‍රශ්න තිබ්බා අපේ හැමදෙන්නේ මේකද සතිය කියන්නේ කියලා. මට ඇත්තට මේකට දෙන්න උත්තරයක් නැහැ. මං කිව්ව වෙන්න පුළුවන් කියලා. සමහර අය ඊට පස්සේ කිව්වා සෝනසේ අයෝභාසට කෙලින් මේක කියන්න බැරි කියලා. ඒක සිහියකට ගන්නවද සිහියක් කියලා ඒක උපාදාන කර ගන්නවද කියලා මම දන්නේ නැහැ නේ. මට ඒකින් දෙක කියන්න බෑ. අපක්ෂපාතී නිරීක්ෂණය කියන වචනේට ඇත්තටම මහා ලොකු ගැඹුරාර්ථයක් තියෙනවා කියලා දැන් තමයි තේරෙන්නේ. අපි මේ ලෝකේ තියෙන ඕනම දෙයක් භාවනාව තුලදී උපාදාන හැටියට නොගන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගන්නවා නම් සාමාන්‍ය ජීවිතය තුලත් ඇති වෙන ජීවිත ප්‍රශ්න වලට ඒකෙන් උත්තර හම්බ වෙයි. හේනපුර නායක හමුදුරුවන්ගේ සතිමත් බව වැඩිම පොතේ අවසාන පිටුවල තියෙනවා සතිපට්ඨානය වැඩිම තුලින් අනාගතයේදී අපිට ඇති වෙන ප්‍රශ්න වලට වර්තමානයේදී උත්තර හම්බ වෙනවා කියන්නේ. හරි ලස්සන කතාවක්. වෙන මොකක්වත්ම නෙවෙයි. උපාදානයක් රහිතව ඉන්න අපි හිත හදා ගන්නවා. නමුත් අපුතා මේක කරන්න බෑ භාවනාව පටන් ගන්නකොටම නම් කරන්න පුළුවන්කමක් දීවි නමුත් එපා වේවි. හිත සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක වඩපත් වෙන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. හේතුව අපි දන්නේ නැහැ අපේ ශරීරයට එන සංවේදන, සිතුවිලි, සද්ද බද්ද, වේදනා ඕවා හඳුනාගන්නේ කොහොමද? ඒවගෙන් සතිමත් වෙන්නේ කොහොමද? ඒවගෙන් වැඩ ගන්නෙ කොහොමද කියන එක දන්නේ නැහනේ. ඒක හන්දා අර වචනයක් තියෙනවා කොන්ෆියුස් කියලා. අපිව කැළවෙන්න පුළුවන්, ඔද්දල් වෙන්න පුළුවන්. එහෙට මෙහෙට වැදිලා කැළවෙන්න පුළුවන්. හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. මෙවන් ඌ කාරණාවක්ම එක පාරටම කරන්න පටන් ගත්තොත් එහෙම ඒක වැරදි.
ඒකයි මට තේරෙන හැටියට බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව තරම් මහා විශාල බවක් තියෙන චිත්‍රයකට පවා නගන්න පුළුවන් දෙයකින් මේ වැඩේ පටන් ගන්න අපිට ආරාධනා කරන්න. එතකොට චිත්තානුපස්සනාව තුළ මේ තියෙන කාරණා ටික අපි හඳුනා ගන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. කායानुපස්සනාව වින්දමයි, වේදනානුපස්සනාව වින්දමයි. මේවා එකිනෙකට සම්බන්ධයි. ඔය තමයි කමඨහන් වාර්තා ටික තියෙනවා නම් ඇත්තටම කියවල බලන්න අද මම හිතනවා අද තමයි දවස. ආංකව මං කියපු දේ හැවුවනම් පහුගිය අවුරුද්ද 11ටම ඒකෙන් කමඨහන් වාර්තා කියන්නේ වලිවුවනම් අද තමයි ඔය ඇත්තට තේරෙන්නේ ඒ ටික කියවල බලනකොට රාග දෝෂ මොහ කියලා කියන එමෙ නැතිනම් මානවදච්ච අවිජ්ජා ඒව වෙන්නත් පුළුවන්. හොඳේ. ඔන්න ඔය ටික අපිව මේ ගමන කොයි තරම් දුරට අරගෙන තියෙනවා අරගෙන ඇවිල්ලා තියෙනවද නැත්නම් අරගෙන යනවද කියන එක තියේවි ඒ කමඨහන් වාර්තාවල. දෙපිනතුනේ අපි භාවනාව තුළින් ඉගෙන ගන්න බලමු ඉස්සෙල්ලම ශරීරයට එන්න ඒවත් එක්ක සාදර වෙලා ඉන්න වේදනාවට එන්න ශරීරය අතහැරලා දාන්න වේදනාවත් එක්ක සාදර වෙලා ඉන්න අවසානයේදී මේ දෙකම අතහැරලා ඒව අල්ලපු විදිහ හොයාගන්න බලමු. ඒව අල්ලපු ආකල්පය අපි අල්ල ගන්න බලමු. චිත්තේ චිත්තානුපස්සී භාවයට අපි හිත පුරුදු කරන්න බලමු. අනේ එතකොට මං හිතනවා මේ සංසාර ගැටය ගහපු වඩුවා ගේ ඒ වඩු මහත්තයාගේ ටූල් ටික අපිට හම්බ වෙවි. එයාගේ මෙවලන් ටික අපිට හම්බ වෙවි. අපිව ගැට ගහගන්නේ මොන පැත්තෙන්ද කියන එක අපිට හම්බ වෙවි. ඒ කාරණා ටික ගොනු කර ගන්න අපිට පුළුවන් කමක් හම්බ වෙවි. අපේ ජීවිතය ආපහු අපිට හම්බ වෙවි. මෙතක් දුරට අපේ ජීවිතය ඇත්තටම අපි ගාව නෑනේ. අපේ බලාපොරොත්තු තියෙන වෙන කෙනෙක් ගාව, කැමැත්ත තියෙන වෙන කෙනෙක් ගාව, ආදරය තියෙන වෙන කෙනෙක් ගාව, ආරක්ෂාව තියෙන වෙන කෙනෙක් ගාව, රැකවරණය තියෙන වෙන කෙනෙක් ගාව. ඇත්තම කියනවා නම් අපිට කිසිම දෙයක් අපේ නෙවෙයි. මේක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යං නතුම් හාකං තම් පජහත කියලා. යමක් ඔබගේ නොවන්නේද කරුණාකරලා ඒක බැහැර කරන්න. අපිට අහුවෙච්ච දේවල් වලින් මම පුතා මේ ඇඟ අපේ නෙවෙයි. හරි නේද? වේදනාව අපේ නෙවෙයි. හිතවිලි අපේ නෙවෙයි. සංඥා අපේ නෙවෙයි. හඳුනා ගැනීම අපේ නෙවෙයි. දකින්න රූප අපේ නෙවෙයි. අහන ශබ්ද අපේ නෙවෙයි. මේ ඇඟත් අපේ නෙවෙයි නේද? ඉතින් බාහිර ඇඟක් අපේ වෙන්නේ කොහොමද? ඒ කොහොම ටික බැහැර කරන්න තියෙනවා. ඒකට මගේ කියලා ගන්න දෙයක් නැද්ද? ප්‍රශ්නාර්ථයක් තියෙනවා නේ. මට ඇත්තටම මොකද හිතුණා. දේශනාව ගැන පොඩ්ඩක් කල්පනා කරද්දි මේ ප්ලෑන් එක ගහනකොට මගේ කියලා ගන්න දෙයක් නැද්ද ඇත්තටම? මට කියලා දෙයක් නැද්ද? තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද? හැබැයි ඒක අල්ල ගන්න බෑ. නමුත් ඒකට කියන නම තමයි අවදිමත් භාවය. අපක්ෂපාතී නිරීක්ෂණය සතිමත් බව කියන්නේ. ඒ දේ තියෙනවා නම් ඒ දේ විතරයි අපිව සංසාරයෙන් හිතට කරවන්නේ. හෝ දුකක පටලවන්නේ නැත්තේ. අනික හැම දෙයක් හින්දාම අපිට දුක ඇති වෙනවා කියනවා. දැන් ඔයාලට දන්නවා ඒක වෙන්නේ කොහොමද කියලා. එතකොට මම පුතා දැන් තේරෙනවද සතිපට්ඨාන සූත්‍රය තුලින් කායික දුක් වලට මානසික දුක් වලට කායික අපහසුතාව වලට මානසික අපහසුතාව වලට ජීවන ප්‍රශ්නයට සහ මේ ලෝකේ අපි දැකලා තිබ්බ විදිහට වඩා අලුත් විදිහකට දකින්න වගේම නිවි සැනසෙන්න කියන මේ හැම දෙයකටම උත්තරයක් නේද කියලා. අතර මේ හැම දෙයකටම සතිපට්ඨානෙ පුදුමාකාර බේදයක්. අල්ල ගන්න පුළුවන් වුණා. නමුත් අල්ලන්න තැනක් නැහැ. ඒක හරි ලස්සනයි. සිහිය කියලා දෙයක් ඇත්තටම නෑ නේද?
නේ සිහිය කියලා දෙයක් අපිට කියන්න පුළුවන්. එන පොළාක් හමුදුරට ලස්සන කතාවක් කියනවා සමහර වචන තියනවලු මොකේද ඩික්ෂනරි වල ශබ්දකෝෂ වල චූටි වචනයට පිටු ගාණක් ලියලා තියනවලු ඒකේ විස්තර කරන්න. ඒකේ තේරුම කියලා දෙන්න. හැබැයි දිග වචනයක් තිබ්බොත් මේක වචනය දෙකයි ඒකේ තේරුම කියන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ඒ වගේමයි සතිය කියන එක ගැන කියලා. ඇත්ත කතාව. සිහිය කියන එක ඒ තරම්ම ප්‍රතුල මහා පැතිරිච්ච අදහසක් තියෙන පැතිරිච්ච කාරණාවක් උගන්වන පුදුමාකාර වචනයක් බුදුරජාණන් වහන්සේගේම සොයා ගැනීම. ඒක සර්වඥාණන් වහන්සේගේ ඥාණයටම පහළ වෙනවා මිසක වෙන නම් කාටවත් නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කරන්නේ ඒ ධර්මයෙන් අපේ ජීවිතවල කොහොමද කියන්නේ පිපාසය සංසිද්ධව ගන්න. මේ ධර්ම ගලාගෙන යන ඒ වතුර ටිකෙන් දියදෝතක් අරගෙන මානය කරලා අපේ හිත සනසා ගන්නවා. අපේ පිපාසය සංසිද්ධව ගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා චිත්තානුපස්සනාව ගැන ඔය කියලා දුන්න ටිකෙන් ඔයයන්ට යම්කිසි අදහසක් මේක සම්බන්ධයෙන් යන්නේ නැති කියලා. ඒක එසේම වේවා වගේම ඒ තුලින් ලැබිච්ච නිවිසනසිලි භාවය ඔයයන්ගේ සිසතන් සිසිල් කරවන්නටම හේතු වාසනා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. අන්තිමයන් ධම්ම කතාය සාදුකම් දදාමසි. මේ සදහන් දේශනාමේ කුසලයේ අපි සියලු දෙනාම සාදු සිතින් අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු